හරි. එහෙනම් රජය හා ව්‍යාපාර මාතෘකාවේ ඊළඟ කොටස පිළිබඳ සාකච්ඡාව තමයි මේ ආරම්භ වෙන්නේ. අපි කලින් කතා කරා රජය හා ව්‍යාපාර මාතෘකාවේ රාජ්‍ය ආදායම සහ වියදම පිළිබඳව. ඒ කියන්නේ සරලව කිව්වොත් ෆිස්කල් ප්‍රතිපත්තිය ගැන මේ වෙනකොට සාකච්ඡාව අවසන් කරලා තියෙනවා. එතකොට ෆිස්කල් ප්‍රතිපත්තියෙන් එහාට දැන් සාකච්ඡා කරන්න පටන් ගන්න අපි. ෆිස්කල් ප්‍රතිපත්තියෙන් එහාට මේ සාකච්ඡාව පටන් ගන්නෙ ඊළඟට වැදගත්ම කාරණයක් පිළිබඳව. මොකද්ද මේ වැදගත්ම කාරණය? මේ වැදගත්ම කාරණය තමයි රටක මුදල් සැපයුම කෙරෙහි බලපාන්නා වූ කාරණා. මතක තියාගන්න මේ මාතෘකාව ඇතුලේ අමාරුම කොටස තමයි මෙන්න මේ කොටස. මේ කොටස තමයි මේ මාතෘකාව ඇතුලේ තරමක් සංකීර්ණ වෙන කොටසකට තියෙන්නේ. මොකද ඔබ මේ කොටස පිළිබඳව තේරුම් ගත්තොත් ඔබට තාම හොඳට අපේ රට ඇතුලේ මූල්‍ය අධිකාරියේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ප්‍රායෝගික ධර්මයක් එක්ක. එතකොට මොකද්ද මේ අපි දැන් සාකච්ඡා කරන්න යන කොටස? පුතේ මේ ප්‍රතිපත්තිය කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. මේ ප්‍රතිපත්තිය කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. මේ ප්‍රතිපත්තිය හඳුන්වන නම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. එහෙනම් රට ඇතුලේ මුදල් සැපයීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. අපේ රටේ රජය අපේ රට ඇතුලේ මුදල් සැපයීම පාලනය කිරීම සඳහා රජය අනුගමනය කරන ලබන ප්‍රතිපත්තිය. අපි අන්නේ ප්‍රතිපත්තිය රටක මුදල් සැපයීම. දැන් කොහොමද මේක වෙන්නේ? ඔන්න ඔක තමයි පොඩ්ඩක් කතා කරලා ඉන්න වෙන්නේ. ඉස්සෙල්ලාම මම ඉස්සෙල්ලාම මේකේ සමස්ත මාතෘකාව ඇතුළේම තියෙන හරය එළියට අරගෙන ඉස්සෙල්ලාම වත් එක්ක කතා කරලා ඉන්න. පුතේ දැන් අපිට හදිස්සියක් වුණාම අපි සල්ලි ගන්න යන තැනක් තියෙනවා. ඒ තමයි අපේ සල්ලි අපේ සල්ලි යම් තැනක දාලා තියෙනවා නම් අපි එතනින් ගන්නවා. උදාහරණයකට ගත්තොත් එහෙනම් බැංකුවකින් අපි සල්ලි ගන්නවා. නේ? දාලා කිව්වොත් විතර බැංකුවක් දෙන්නේ ඈ. එහෙම නැත්නම් බැංකුවකින් මොකද කරන්න ඕන? එහෙම නැත්නම් බැංකුවකින් ගන්න ඕන ණයක්. හරිද? එහෙම නැත්නම් බැංකුවකින් ණයක් ගන්න. දැන් මේ අපිට තියෙනවා මේ රටේ විවිධ බැංකුත් එක්ක අපි ගිණුම් ආරම්භ කරලා තියෙනවා. අපි ගිණුම් ආරම්භ කරලා ඒ ගිණුම් වල මුදල් තැන්පත් කරනවා. ඒ ගිණුම් වල තියෙන මුදල් නැවත ගන්නවා මේ රටේ විවිධ බැංකු වල. නේ? රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශය. ජාතික ඉදිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව මේ ආදි වශයෙන් බැංකු ගොඩක් තියෙනවා. හරිද? එතකොට රටේ රජයටත් තියෙනවා බැංකුවක්. රටේ රජයටත් බැංකුවක් තියෙනවා. ඒ රටේ රජයට තියෙන බැංකුවට අපි කියන්නේ සෙන්ට්‍රල් බැංක්. එහෙම නැත්නම් මහා බැංකුව කියලා සිංහලෙන් කියනවා. හරිද? මහා බැංකුව කියනවා සිංහලෙන් කියනවා මහා බැංකුව කියලා. දැන් මෙයා කවුද? මෙයා මොකද කරන්නේ? මෙන්න මෙතන ඉඳන් තමයි අපිට කතාව ගොඩනගන්න වෙන්නේ. මේ කතාව ගොඩනගන්න වෙන්නේ මෙතන ඉඳන්. එසා මේක පිළිබඳව පුළුල් අවබෝධයක් නැතුව මේ කතාව ඉදිරි කතා ටික අපිට කතා කරගෙන යන්න බැරි වෙනවා. අමාරු වෙනවා. හරිද? සෙන්ට්‍රල් බැංක් එක මේ රටේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. උදාහරණයකට මෙතන ඉන්න ඔයාට ඔයාගේ අම්මා තාත්තට ලංකාවේ මම අර කලින් කිව්ව ජාතික ඉදිරිකිරීමේ බැංකුව, People's Bank, ඊළඟට BOC, Bank of Ceylon, Commercial Bank, National Bank, සම්පත් බැංකුව. හරිද? මේ කියන බැංකුවල ඔයගොල්ලන්ගේ අම්මට තාත්තට ග්‍රාමීය සංවර්ධන බැංකුව, නේ සනස සංවර්ධන බැංකුව. හරිද? මේ කියන ඕනම බැංකුවක ඔයගොල්ලන්ගේ අම්මට තාත්තට account එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාටවත් ඔයාගේ අම්මට තාත්තටවත් කාට හරි කෙනෙක්ට මේ රටේ මෙන්න මේකේ account එකක් නැහැ. සෙන්ට්‍රල් බැංක් එකේ account එකක් නැහැ. නේ? කාර්ය ගමන් මගේ account එක තියෙන්නේ මහ බැංකුවේ. එහෙම කියලා අහලා තියෙන්නේ නැහැ. අහලා නැහැ. අහන්න වෙන්නේ නැහැ. ඇයි? මහ බැංකුව මේ රටේ ඉන්න සාමාන්‍ය කට්ටියත් ඒ කියන්නේ සාමාන්‍ය පොදු ජනතාවත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. හැබැයි නෑ කිව්වට ඒගොල්ලෝ ගනුදෙනු කරනවා ටිකක් අමුතු ක්‍රමයකට. හරිද? කොහොමද ක්‍රමය? මහ බැංකුව ගනුදෙනු කරන්නේ පුතේ මේ රටේ තියෙන අර මම කිව්ව අනිකුත් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන එක්ක. අනිකුත් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන එක්ක තමයි මහ බැංකුව ගනුදෙනු කරන්නේ. එතකොට අපි ඉන්නවනේ. ඒ කියන්නේ මේ රටේ ජනතාව මේ ඉන්නේ පුරවැසියා සිටිසන්. හරිද? ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ කාත් එක්කද? පුරවැසියා ගනුදෙනු කරන්නේ මෙන්න මේ කියන වාණිජ බැංකුත් එක්ක. සරලව ගත්තොත් එහෙම මහ බැංකුව වක්‍රාකාරයෙන් පුරවැසියත් එක්ක ගනුදෙනු කරනවා. වක්‍රාකාරයෙන්. හැබැයි මහ බැංකුව පුරවැසියත් එක්ක ගනුදෙනු කරන්නේ ඍජුව නෙමෙයි වක්‍රාකාරයෙන්. මොකද එයා ගනුදෙනු කරන්නේ පුරවැසියා සමග ගනුදෙනු කරන්නේ මෙන්න මේ අනිකුත් වාණිජ බැංකු හරහා. නිසා වක්‍රාකාරයෙන් ගනුදෙනු කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි ගමු උදාහරණයක්. මහා බැංකුව කියනවා බැංකු පොලි අනුපාත අඩු කරන්න. හරිද? ණය සඳහා තියෙන බැංකු පොලි අනුපාත, ණය වලට අය කරන බැංකු පොලි අනුපාත අඩු කරන්න. කාටද කියන්නේ මේගොල්ලන්? මේගොල්ලන් කියන්නේ.
හරි මේගොල්ලන්ට කියන්න. මේගොල්ලන්ට කිව්වා මේගොල්ලෝ මොකද කරන්නේ? බැංකු පොලි අනුපාත අඩු කරනවා. ඒකේ වාසිය කාටද? මෙයාට. පුරවැසියා. නේ? ඒකේ වාසිය පුරවැසියා දෙනවා. එතකොට එහෙනම් මහ බැංකුව පුරවැසියා සමග ගනුදෙනු කරලා තිනවා වක්‍රාකාරයෙන්. ඊළඟට මහ බැංකුව කියනවා බැංකු පොලි අනුපාත වැඩි කරන්න. හරි? බැංකු පොලි අනුපාත වැඩි කරන්න. ණය සදාය කරන බැංකු පොලි අනුපාත වැඩි කරන්න. ඒකට මේගොල්ලෝ ණය ගන්න බෑ. ඒ බැංකු පොලිය වැඩි. ඈ බැංකු පොලිය වැඩි නිසා ණය ගන්න පොඩ්ඩක් ඇකිලෙනවා. නේ? පොඩ්ඩක් ඇකිලෙනවා ණය ගන්න. අන්න චුට්ටක් මේගොල්ලෝ පය වෙනවා ණය ගන්න. ලොකු පොලි වාරිකයක් ගෙවන්න ඕන කියලා හිතෙනවා. හරිද? ඒතකොට මහ බැංකුව මොකද කරලා තියෙන්නේ? වක්‍රාකාරයෙන් ගනුදෙනු කරලා තියෙනවා පුතේ මේගොල්ලොත් එක්ක. එහෙනම් මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය රජය වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ කවුද? මෙන්න මෙයා. කවුද මෙයා? ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මෙහෙයවනවා. දැන් මේක එංගලන්තෙවත් ඉන්දියාවේ ඇමරිකාවේ ශ්‍රී ලංකා මහ බැංකුව නෙවෙයි. ඒ රටවල් වල තියෙනවා ඒ රට දැන් මධ්‍යම තැන්පතු ක්‍රමය. හරි? එහෙම හදලා තියෙනවා. නේද? එතකොට ඒ රටවල් වලට ආවේනික ආකාරයට ඒ රටවල් වල මුදල් මෙහෙයවීම සඳහා රජය වෙනුවෙන් යම් ආයතනයක් පිහිටවගෙන දිනවා. ඒක ඒ රටේ ක්‍රියාත්මක වන ආයතනයක්. ඒක නිසා අපි රටවල බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අපේ රටේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි රජය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම මේ මූල්‍ය මෙහෙයවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. රජය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම මූල්‍ය මෙහෙයවීම මුදල් මෙහෙයවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. හරිද? දැන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි පහුගිය කාලේ කොරෝනා කේස් එක ආපු පළවෙනි අවස්ථාවේ පළමු රැල්ල වෙලා ශ්‍රී ලංකා මහ බැංකුව කිව්වා ණය සඳහා ණය ගෙවන්න සහන කාලයක් දෙන්න. මාස 6ක් යනකම් මාස 3ක් යනකම් ණය අය කරන්න එපා. ආරෝ කිව්වා. මේගොල්ලන්ට කිව්වා. මේගොල්ලෝ ඒක පිළිපදින්න ඕන. මේගොල්ලෝ ඒක පිළිපැත්තම. මේගොල්ලෝ ඒක පිළිපැත්තෙන් පස්සේ අන්නේගේ සහනේ ජනතාවට හම්බ වෙනවා. මහ බැංකුව සහන දුන්නේ මේගොල්ලන්ට දීපු සහනේ වක්‍රාකාරයෙන් මෙයාට ලැබෙනවා. ඒසා වක්‍රාකාරයෙන් තමයි හැමතිස්සෙම ශ්‍රී ලංකා මහ බැංකුව මොනවා කරන්නේද? ශ්‍රී ලංකා මහ බැංකුව වක්‍රාකාරයෙන් තමයි මේ පුරවැසියත් එක්ක ගනුදෙනු කිරීමේ කාර්යභාරය සිදු කරන්නේ. ඍජුව ගනුදෙනු කරන්නේ නැහැ. අපි අද කතා කරන මාතෘකාව සම්පූර්ණයෙන්ම මහ බැංකුවත් එක්ක බද්ධ වෙච්ච මාතෘකාවක්. මේගොල්ලොත් එක්ක බද්ධ වෙච්ච මාතෘකාවක්. මූල්‍ය ප්‍රතිපත්තිය රටේ මෙහෙවන්නේ මහ බැංකුව. ඒ නිසා මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කියන කතාව ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්ක බද්ධ වෙච්ච කතාවක්. රයිට්. පුතේ ටියුට් එකේ පළවෙනි පිටුවේ ටියුට් එකේ පිටු අංක 17. ටියුට් එකේ පිටු අංක 17. චුඩා නෝට් එක බලාගෙන යන්න. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිතා කරන උපකරණ කියන මාතෘකාවට උඩින් තියනවා බලන්න. මූල්‍ය ප්‍රතිපත්තිය කියලා චුට්ටක් එක බලන්න. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව ඉස්සලා බලන්න. මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුවේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ආර්ථිකයේ මුදල් සැපයීම හා පොලි අනුපාත කෙරෙහි බලපෑම් කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගයි. ඒක හයිලයිට් කරගන්න. මහ බැංකුවේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ආර්ථිකයේ මුදල් සැපයීම හා පොලි අනුපාත කෙරෙහි බලපෑම් කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගයි කියන එක හයිලයිට් කරගන්න. ඒක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියලා හඳුන්වන්නේ. හරිද? right. ඊළඟ ඡේදය කියනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ බලතල හා වගකීම් පැවරී ඇති ආයතනය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණ දේශීය ආර්ථිකයේ මිල ස්ථායීතාව පවත්වාගෙන යාම. මිල ස්ථායීතාවය යනු දීර්ඝ කාලයක් පුරා පොදු මිල මට්ටම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමයි. හරි. චුට්ටක් අහගන්න ඒක මම පැහැදිලි කරන්නම්. පුතේ මම ඔයාගේ අවධානය ගෙනියනවා අපේ කලින් කොටසට. මොකද්ද? රාජ්‍ය ආදායම හා වියදම. ෆිස්කල් ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තිය අරමුණේ මොකක්ද? ෆිස්කල් ප්‍රතිපත්තිය අරමුණේ සර්වාර්ථික ස්ථායීතාව පවත්වාගෙන යාම. සමස්ත ආර්ථිකයේ ස්ථායීතාව පවත්වාගෙන යාම තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය අරමුණ බවට පත් වුනේ. හැබැයි දැන් අපි කතා කරන මේ මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණ බවට පත් වෙන්නේ මොකද්ද? දේශීය ආර්ථිකයේ මිල ස්ථායීතාව පවත්වාගෙන යාම. දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායීතාව පවත්වාගෙන යාම. දැන් මම ඔයාලට කිව්වේ ඔයාගේ අවධානය ගෙනිච්චා අපි කතා කරපු කලින් ෆිස්කල් ප්‍රතිපත්තිය අරමුණ උනේ සර්වාර්ථික ස්ථායීතාවය ඇති කර ගැනීම, සමස්ත ආර්ථිකයේ ස්ථායීතාවය ඇති කර ගැනීම. එතකොට මේ ප්‍රතිපත්තිය අරමුණ බවට පත්වන්නේ මොකද්ද? මේ ප්‍රතිපත්තිය අරමුණ බවට පත්වන්නේ රටේ පොදු මිල මට්ටම් වල ස්ථාවරත්වය ඇති කරන එක. පොදු මිල මට්ටම් වල ස්ථාවරත්වය. මොකද මේ පොදු මිල මට්ටම් වල ස්ථාවරත්වය කියලා කියන්නේ? ඔබ දන්නවා විශේෂයෙන් අපේ රටේ භාණ්ඩ හා සේවා වල මිල
නේද? බලන් ඉදිත් වෙනස් වෙනවා. දැන් ඊයේ කඩෙන් ගත්තොත් පරිප්පු කිලෝ එකක් ඊයේ ගත්ත ගාන නෙමෙයි අද. ඊයේ සීනි 500ක් ගත්තා නම් ඊයේ සීනි 500 ගත්ත ගාන නෙමෙයි අද. නේද? එහෙම යම් වෙනස් වීම වලට රයිට්. දැන් අපේ රටේ කඩේට ගියාම අද පරිප්පු කිලෝ එකේ ගාන නෙමෙයි අද සීනි කිලෝ එකේ ගාන නෙමෙයි හෙට නේ. ගණන් වෙනස් වෙනවා. මොකද මේකට බලපාන කාරණේ. පුතේ රටක් ඇතුලේ භාණ්ඩ හා සේවාවල මිල මම මේවට කතා කරන්නේ මම මේවට කියන්නේ මේ මිල ස්ථායීතාව කියන්නේ මොකක්ද? රටේ පොදු මිල මට්ටම් වල ස්ථායීතාව කියන්නේ මොකක්ද කියන්නේ? හරි. රටක් ඇතුලේ උද්දමනයක් තියෙනවා. උද්දමනයක් තියෙනවා. ඒ වගේම රටක් ඇතුලේ අවදමනයක් තියෙනවා. හරි. උද්දමනය කියන්නේ මොකක්ද? උද්දමනය කියන්නේ නගිනවා කියන්නේ. අවදමනය කියන්නේ බහිනවා කියන්නේ. හරි. නගින එකක් හැමතිස්සෙම හොඳ නැහැ බහින එකක් හැමතිස්සෙම හොඳ නැහැ. මොකද වෙන්නේ? සමහරක් වෙලාවල් කියනවා නගින්නෙත් නැතුව බහින්නෙත් නැතුව තියෙනවා. අන්න ඒකට කියනවා ස්ථායීතාව. ස්ථායීතාව කියලා ඒකට කියනවා. මොකද්ද? නගින්නෙත් නැතුව බහින්නෙත් නැතුව තියෙනවා නම් ඒකට කියනවා මොකක්ද කියලා ස්ථායීතාව. හැමතිස්සෙම නගින එක හොඳ නැහැ. හැමතිස්සෙම බහින එකක් හොඳ නැහැ. හරි. සමහරක් වෙලාවල් කියනවා නගින්නෙත් නැතුව බහින්නෙත් නැතුව තියෙනවා නේ නගින්නෙත් නැතුව බහින්නෙත් නැතුව තියෙන එක තමයි කියන නම තමයි ස්ථායීතාව. එහෙනම් මොකද වෙන්නේ? රටේ පොදු මිල මට්ටම් වැඩි වෙනකොට අපි කියන උත්තමනයක් ඇති වෙනවා. රටේ පොදු මිල මට්ටම අඩු වෙනකොට අපි කියන අවදමනයක් ඇති වෙනවා. එහෙනම් මේ දෙකම හොඳ නැහැ. මේ දෙකම හොඳ නැහැ. නේ? උත්තමනයක් තියෙනකොට පාරිභෝගිකයාට සහ ව්‍යාපාරිකයා කියන දෙන්නට ප්‍රශ්න ඇති වෙනවා. අවදාමනයක් තියෙනකොට පාරිභෝගිකයා සහ ව්‍යාපාරිකයා කියන දෙන්නට ප්‍රශ්න ඇති වෙනවා. දැන් කල්පනා කරන්න එපා. අපි කවදාකවත් වෙසක් එකට තොරන් බල්ලා කියනවා. අපි කවදාකවත් කිසිම තොරණක අවදමන ජාතකය, උත්තමන ජාතකය දැකලා නැහැ. නෑ මේක ඒකට අයිති එකක් නෙමෙයි. මේක ඒකට අයිති එකක් නෙමෙයි. නාලාගිරි දමනය නේද? අඟුලිමාල දමනය. ඒ වගේ එකක් නෙමෙයි මේක. හරිද? මේක ආර්ථිකයත් එක්ක සම්බන්ධ ක්‍රියාවලියක්. ඒ නිසා මේක එහෙම ඔබ දැකලා නැතුව ඇති තොරන් වල පන්සලේ ආන්දරෝ නිකන්වත් බලන්න කියලා නැහැ නේ. උත්තමනය සහ අවදමනය පිළිබඳව. නෑ මේකෙතන්ට නෑ. එහෙනම් රටක තියෙන පොදු මිල මට්ටම් වැඩි වෙන්නෙත් නැතුව අඩු වෙන්නෙත් නැතුව පවත්වාගෙන යනවා නම් යම් ස්ථායී මට්ටමක මෙන්න මේක තමයි මුදල් මේක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. මේ අරමුණ මත තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. හරි. මම ටියුට් එකේ නෝට් එක එතනින් හරියට කන්ටිනියු කරගෙන යනවා. බලන්න ඊළඟ මාතෘකාව කියන මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිතා කරන උපකරණ. මම මීට කලින් කිව්ව උපකරණ කියලා කියන්නේ තේ කොට්ටවත් තේ හැන්දවත් නේද? තේ හදන ලොකු කෝප්පේවත් තේ දෙන පොඩි අඩු කෝප්පේවත් මග් එකවත් නෙවෙයි කියලා. හරි. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පහත දැක්වෙන උපකරණ යොදා ගනී. මෙම උපකරණ ප්‍රමාණාත්මක ණයපාලන උපකරණ හා ගුණාත්මක ණයපාලන උපකරණ ලෙස වර්ග කර දැක්විය හැක. ප්‍රමාණාත්මක ණයපාලන උපකරණ හා ගුණාත්මක ණයපාලන උපකරණ වශයෙන් වර්ග කළා දක්වන්න පුළුවන්. පුතේ මේ ප්‍රමාණාත්මක ණයපාලන උපකරණ සහ ගුණාත්මක ණයපාලන උපකරණ කියන්නේ මොකක්ද? ඒක චුට්ටක් අහන්න. පුතේ අපිට මනින්න පුළුවන් නම් ඒ කියන්නේ ගාන මෙච්චරයි. නේ? මෙච්චරයි ගාන. කියලා කියන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ප්‍රමාණාත්මකයි. quantity. හරිද? ගුණාත්මක ණයපාලන උපකරණ. ඒක මනින්න බෑ. මනින්න මිනුම් නෑ. ගුණාත්මක භාවය මනින්න මිනුම් නෑ. දැන් කෙනෙක්ගේ උස මනින්න මින් තියෙනවා. නේ? මනින්න පුළුවන් ක්‍රමයක්. හරිද? කෙනෙක්ගේ පර මනින්න පුළුවන් ක්‍රම තියෙනවා. කිලෝග්‍රෑම් වලින් මනින්න පුළුවන්. උස මීටර හරි සෙන්ටිමීටර වලින් හරි මනින්න පුළුවන්. හරිද? කෙනෙක්ගේ පරත් මනින්න පුළුවන් ග්‍රෑම් වලින් හරි කිලෝග්‍රෑම් වලින් හරි මනින්න පුළුවන්. හැබැයි කෙනෙක් ළඟ තියෙන යහපත් පුරුදු මනින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කෙනෙක්ගේ අවංකභාවය මනින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මනින්න පුළුවන් ක්‍රමයක් නැහැ. මනින්න ක්‍රමයක් නැහැ. නේ? නේද? ඔයාට දැන් කාට හරි කෙනෙක් කියන්න පුළුවන් අම්මෝ යා මාර අවංකයි. හරියට අපේ BS වගේ මාර අවංකයි. එහෙම කියන්න පුළුවන් නේද? එහෙම ඔයාට කියන්න පුළුවන් ඔයා යම් කෙනෙක් කොච්චර අවංකද කියන එක කොච්චර අවංකද කියන එක පැහැදිලි කිරීම සඳහා උදාහරණයක් පාවිච්චි කරනවා. මොකද අපේ BS සර් වගේ මාර අවංකයි. පතිනායක සර් වගේ මාර අවංකයි. කියලා එහෙම ඔයා යම් පාවිච්චි කිරීමක් සිදු කරන්න පුළුවන්. හරිද? නමුත් හරි. එතකොට දැන් පුතේ ගත්තම මේ ඔයාට එහෙම කියන්න පුළුවන්. නේද? ඔයා උපමාවක් නේ පාවිච්චි කරන්නේ. හැබැයි ඔයාට මනින්න බෑනේ. අවංකභාවය කියන එක මනින්න බෑ. අන්න මනින්න බැරි දේවල් වලට අපි කියනවා ගුණාත්මක ණයපාලන උපකරණ කියලා. ප්‍රමාණය සංඛ්‍යාත්මකව මැනිය හැකි නම් ඒවා ප්‍රමාණාත්මක ණයපාලන උපකරණ. ප්‍රමාණය සංඛ්‍යාත්මකව මනින්න බැරි නම් ඒවට කියනවා ගුණාත්මක ණයපාලන උපකරණ කියලා. එහෙනම් ණයපාලන උපකරණ වර්ග දෙකයි. මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන යොදා ගන්න
උපකරණ වර්ග දෙකයි. හරිද? මොකද්ද වර්ග දෙක? එකක් ප්‍රමාණාත්මක උපකරණ අනිත් එක ගුණාත්මක උපකරණ. ප්‍රමාණාත්මක උපකරණ කියන ඒවා මනින්න පුළුවන් සංඛ්‍යාත්මකව. ගුණාත්මක උපකරණ කියනවා මනින්න පුළුවන් සංඛ්‍යාත්මකව. සංඛ්‍යාත්මකව මැනීමේ හැකියාව ගුණාත්මක උපකරණවල නැහැ. හරි? රයිට්. එන්න පල්ලෙහාට. මුලින්ම දාලා තියෙන්නේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. සමස්ත ණය ප්‍රමාණය සඳහා සීමා පැනවීම ප්‍රමාණාත්මක ණය පාලනයයි. ඒකේ පළවෙනි එක වශයෙන් ලියා ගන්න මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්. පළවෙනි එක අංක එක වශයෙන් ලියා ගන්න ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම වල පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය මේ උදේ වෙන වෙනම කොටස් වල කඩලා පැහැදිලි කරන්න බෑ. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම මම පැහැදිලි කිරීමකට ලක් කරන්න. පොලි අනුපාතිකය. උදේ පොලි අනුපාතිකය වශයෙන් ගත්තම මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ප්‍රධාන කොටස් තුනකට. ලියා ගන්න පල්ලෙහා දාලා තියෙන මේ කොටස් තුනක් ලියා ගන්න ඊට පස්සේ පැහැදිලි කරමු. ලියා ගන්න පළවෙනි එක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. පොඩේ පළවෙනි එක බැංකු පොලි අනුපාතිකය. මම ටියුබ් එකේ ගහලා තින්නේ එහෙමයි. බැංකු පොලි අනුපාතිකය. දෙවෙනි එක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. පළවෙනි එක බැංකු පොලි අනුපාතිකය. ඊළඟ මම මෙන්න මේ ටික කියන්නේ. පේනවනේ? මෙන්න මෙතන මේ පල්ලෙහෙන් තියෙන තුන. හරි? පල්ලෙහෙන් තියෙන තුන තමයි මේ කියන්නේ. හරිද? පළවෙනි එක බැංකු පොලි අනුපාතිකය. දෙක දෙවෙනි එක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. තුන්වෙනි එක එහා පැත්තේ තියෙනවා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. right. දැන් නෝට් එක චුට්ටක් බලන්න. මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්. අපි නෝට් එක කියවලා මේකේ පොඩි හරයක් ගමු, අදහසක් ගමු ඔළුවට. පස්සේ අදහසක් ඔළුවට අරගෙන අපි මේක පැහැදිලි කරගමු. හරි. ඒක කියනවා මෙන්න මෙහෙම. පළවෙනි එක. හරි. පළවෙනි එකේ යටතේ කියන්නේ පළවෙනි එක වශයෙන් මම ඔයාලට දුන්නේ පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය කියන එකේ මෙන්න මෙහෙම කියනවා. මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයීමේදී මහ බැංකුව විසින් භාවිතා කරනු ලබන පොලි අනුපාතිකයන්ය. ප්‍රතිපත්තිමය පොලි අනුපාතික වශයෙන් සැලකෙන පොලි අනුපාතික තුනක් දක්නට ලැබේ. මෙන්න මේ තුන ගැන තමයි සාකච්ඡාව වැදගත් වෙන්නේ. පළවෙනි එකේ කියනවා පළවෙනි එක කියන්නේ බැංකු පොලි අනුපාතිකය. බැංකු පොලි අනුපාතිකයේ යටතේ නෝට් එකේ දෙනවා මෙන්න මෙහෙම. වාණිජ්‍ය බැංකුවක తాවකාලික ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා අවසාන ණය දෙන්නා වශයෙන් මහ බැංකුව විසින් වාණිජ්‍ය බැංකුව වලට ණය ලබා දීමේදී අය කරන පොලි අනුපාතිකයයි. හරි. දැන් අහගන්න. අපිට සල්ලි ප්‍රශ්නයක් ආවන් පස්සේ අපි යනවා දැන් අම්මා තාත්තා හරි ගෙවල් පැත්තේ පොලියට දෙන කෙනා හරි මේ ඔක්කොම පහු කරගෙන මේවා අතහැරගෙන අපි යනවා කොහෙටද බැංකුවකට ණයක් ගන්න. බැංකුවකට ණයක් ගන්න අපි ගියයි අපිට ඇතිවෙච්ච සල්ලි ප්‍රශ්නයක් නිසා. අපේ දෝෂිලතා ප්‍රශ්නයක්. අපේ මුදල් ප්‍රශ්නයක්. එතකොට අපේ මුදල් ප්‍රශ්නයක් දෝෂිලතා ප්‍රශ්නයක් කියන එක ප්‍රශ්නයක් කරගන්න පස්සේ දෝෂිලතාවය කියන වචනේ හිතන්න මුදල් ප්‍රශ්නයක් කියලා. හරි. මුදල් ප්‍රශ්නයක් කියලා හිතන්න. පස්සේ මම පැහැදිලි කරනවා. මුදල් ප්‍රශ්නයක් කියලා හිතන්න. දැන් ඔන්න අපිට සල්ලි ප්‍රශ්නයක්. අපිට සල්ලි ප්‍රශ්නයක් නිසා අපි යනවා වාණිජ්‍ය බැංකුවකට. එහෙම නැත්නම් බැංකුවකට අපි යනවා සල්ලි ගන්න. නැත්නම් ණයක් ගන්න. පුතේ අපිට සල්ලි ප්‍රශ්න වෙනවා වගේම තමයි මතක තියාගන්න මෙන්න මේ කියන බැංකුවලටත් සල්ලි ප්‍රශ්න වෙනවා. හරි. බැංකුවලටත් සල්ලි ප්‍රශ්න වෙනවා. ඇයි බැංකුවට සල්ලි ප්‍රශ්න වෙන්නේ? ඒවා හිතන්න බැංකුවලට සෑහෙන සල්ලි තියෙනවනේ සර්. ඒකට බැංකුවලට කොහොමද සල්ලි ප්‍රශ්න වෙන්නේ? ඇයි බැංකුව තමන්ගේ බැංකුවේ තියෙන සල්ලි ටික පොඩි ගහගෙන ඉන්නේ නැහැ බැංකුව ඇතුලේ. හිතන්න බෑ බැංකුවල ගොඩනැගිලි ලොකුවට තියෙන දැන් යම් ටවුන් එකක බැංකුවක් ලොකුවට තියෙනවා. ඒකේ සල්ලි ගොඩක් ඇති උඩ තට්ටුවල ඇත්තේ තනි කර සල්ලි නෑ නෑ. එහෙම පොඩි ගහගෙන ඉන්නේ. මේ සල්ලි ටික මේගොල්ලෝ මොකද කරන්නේ? මේ සල්ලි ටික මේගොල්ලෝ ආයෝජනය කරනවා විවිධ ආයෝජන මාර්ගවල. ඒ වගේම විශේෂයෙන්ම බැංකුවට ඔයා මුදල් තැන්පත් කරාම ඔයාගේ තැන්පතු ටික බැංකුව මොකද කරන්නේ? බැංකුවට ණය ඉල්ලන් එන කට්ටියට දෙනවා. බැංකුවට ණය ඉල්ලන් එන කට්ටියට දෙනවා.
හරිද? එතකොට බැංකුවට ණය ඊළඟ වෙන කට්ටියට දෙන නිසා බැංකුවේ සල්ලි නෑ, බැංකුව සල්ලි ළඟ තියාගන්නේ. ළඟ තියාගෙන ඉවරලා කොහොමද? දැන් ඔයා රුපියල් ලක්ෂයක් බැංකුවට දැම්මා. බැංකුවට රුපියල් ලක්ෂය දානකොට ඔයා දාන්නේ අවුරුද්දක ස්ථාවර තැන්පතුවක්, ෆික්ස් ඩිපොසිට් එකක් අවුරුද්දක. එහෙනම් මේ අවුරුද්දේ ෆික්ස් ඩිපොසිට් එකට බැංකුව කියනවා හරි වාගේ රුපියල් ලක්ෂයට අපි වාට 108ක 110ක නැත්නම් 105ක 110ක පොලියක් දෙන්න. මේ අවුරුද්දට. හරිද? මේ අවුරුද්දට අපි එහෙම පොලියක් දෙන්නම් වාට. එහෙම කියලා බැංකුව කියනවා ඔයාට. බැංකුව ඔයාට කිව්වෙන් පස්සේ එහෙම පොලියක් දෙන්නම් කියලා. දැන් බැංකුවට පුළුවන් ද සල්ලි ටික ඉස්සෙල්ලා පොඩක් ඉර වේ ගණන් ගන්න එපා. දැන් බැංකුවට පුළුවන් ද සල්ලි ටික ළඟ තියාගෙන ඉන්න. ලක්ෂය තමන්ගේ ළඟ තියාගෙන ඔයාට පොලිය ගෙවන්න පුළුවන්ද? බෑනේ. බැංකුව මොකද කරන්නේ? ඔයා ලක්ෂයක ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මම බැංකුවේ අවුරුද්දකට බැංකුව කියන ඔයාට මේකට 107ක අපි වාර්ෂික පොලියක් දෙන්නම් කියලා. බැංකුව කරන්නේ මේ ලක්ෂේ තව කෙනෙක්ට දෙනවා ණයට 12ක නැත්නම් 9.5ක දැන් හැටියට නම් නැත්නම් 11ක 11.5ක විතර පොලියකට තව කෙනෙක්ට දෙනවා. එයා බැංකුවට ණය වාරික ගෙවාගෙන යනවා. ණය වාරික ගෙවාගෙන යනකොට මේ ණය වාරිකය ඇතුලේ තියෙනවනේ පොලිය තියෙනවා, මුදල තියෙනවා. මුදල අයින් කර ගන්නවා බැංකුව. පොලිය තියෙනවනේ. පොලිය තමයි බැංකුවේ ලාභේ. ඒතර ඔයාගේ පොලිය අයින් කරලා ඉතුරු පොලිය තියෙනවනේ. ඉතුරු පොලිය බැංකුවේ සම්පූර්ණ ලාභය. ඒතර බැංකුව දැන් මිනිස්සුන්ට ණය දීලා බැංකුවේ සල්ලි නැති වෙන ප්‍රශ්න එනවා. හැබැයි අපිට සල්ලි ප්‍රශ්නයක් ආවම පුතේ අපි යනවා වගේම බැංකුවට සල්ලි ප්‍රශ්නයක් ආවම බැංකුව යන්නේ කොහෙටද? සෙන්ට්‍රල් බැංක් එකට ශ්‍රී ලංකා මහ බැංකුවට යනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට ගිහින් කියනවා අපිට සල්ලි ප්‍රශ්නයක්. අපිට දෙන්න ණයක්. ඔයා තමයි අපිට ඉන්න අන්තිම ණය දෙන්න. අපිට වෙන ණය දෙන්න කෙනෙක් නැහැ. අපිට ඉන්න එකම ණය දෙන්න ඔයා. එසා අපිට දෙන්න ඕන ණයක්. අන්න මහ බැංකුව මෙයාට ණයක් දෙනකොට අර මෙයා අපිට ණය දුන්නා වගේම තමයි මහ බැංකුව අපිට මෙයා අපිට ණය දෙනකොට අපෙන් පොලියක් අය කරා. ඒ වගේම මහ බැංකුව මොකද කරන්නේ? රයිට් දෙන්න. ණය දෙන්න. පොලිය මෙච්චර. ඒතර මහ බැංකුව කියනවා රයිට්. ඔයාට ඕන ගමන් අපි දෙන්නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ඕන මෙච්චර පොලියක්. උදාහරණයක් ගන්න මහ බැංකුව මෙයාට ණය දෙනවා. ණය දෙනකොට මෙයාගෙන් ගන්නවා 105ක පොලියක්. හරිද? මහ බැංකුව මෙයාට ණය දෙනවා. ණය දෙනකොට මෙයාගෙන් ගන්නවා 105ක පොලියක්. මෙයා මොකද දන්නවද කරන්නේ? මේ සල්ලි ටිකට. ඒ සල්ලි ටික අපිට දෙනවා. අපිට දෙනකොට මොකද කරන්නේ? අපෙන් ගන්නවා 112ක පොලියක්. දැන් 112ක පොලියක් මෙයාට ලැබෙනවා. මෙයා ඒකෙන් තියා ගන්නවා 100ට කීයද? 7ක් තියාගෙන මහ බැංකුවේ පොලිය ගෙවනවා 105ක්. කොහොමද මෙයා හම්බ කරලා දෙන්නේ කියන්නේ? හරි? ඒ සබ්දේ මහ බැංකුව දන්නවා. මෙයා ණය දෙන්න මාර ආසයි කියලා. ඒ මෙයාට ණය දෙන තරමට තමයි ආදායම් වෙන්නේ. මෙයාට ණය දෙන්න ආදායම් වෙනවා. හරිද? ඒ වගේ මහ බැංකුව දන්නවා මෙයා ඉන්නවනේ අපිත් ණය ගන්න මාර ආසයි කියලා. අපිත් හරි ආසයි අපිට ණය ගන්න තියෙනවා නම් කොහෙන් හරි ණය දෙනවා නම් නේද? දැන් ওই ගම්වල බලන්න ණය දෙන සමිතිය හැමතැනමයි ගමේ. ඇයි මිනිස්සු ණය ගන්න නිසා තමයි ණය දෙන සමිතිය ඔච්චර තියෙන්නේ. මිනිස්සු ණය ගත්තේ නැත්නම් ණය දෙන සමිතිය එන්නේ නැහනේ. කවුද ණය ගන්න නැහනේ කවුරුත්. ඉතින් මොකටද ණය දෙන සමිතිය ඉන්නේ? ණය දෙන සමිතිය ඇවිල්ලා තින්නේ මිනිස්සු ණය ගන්න හරි ආස නිසා. හරිද? මහ බැංකුව දන්නවා මෙයා ණය දෙන්න හරි ආසයි. මෙයා ණය ගන්න හරි ආසයි. ඔන්නෝක පාලනය කරන්න මහ බැංකුව පොඩි වැඩක් කළා තිබුණා. බලන්න දෙවෙනි එක. ඊළඟ එක. බැංකු පද්ධතියේ අතිරික්ත මුදල් දෛනික පදනම මත තැන්පත් කිරීම සඳහා වන අනුපාතිකයයි. මොකක්ද ඒ අනුපාතිකය? නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. නැවත බලා ගන්න. බැංකු පද්ධතියේ අතිරික්ත මුදල් දෛනික පදනම මත තැන්පත් කිරීම සඳහා වන අනුපාතිකයයි. හරිද? කතාව. මම අර නතර කරගන්න එන්නම් ආයේ. මම ඔයාලට කිව්ව නේද? මහ බැංකුව දන්නවා කියලා මෙයා ණය දෙන්න හරි ආසයි කියලා. මහ බැංකුව දන්නවා කිව්ව නේද? මෙයාත් ණය ගන්න හරි ආසයි කියලා. මෙයාට හිතු මනාපෙට ණය දෙන්න දුන්නොත් මෙයාත් හිතු මනාපෙට ණය ගත්තොත් මහ බැංකුව කියන්නේ රජයේ බැංකුව අන්තිමේට මහ බැංකුවට රජයේ බැංකුව වශයෙන් තව රජයේ බැංකුවක් එකතු කරගන්නවා. ඒ මොකද්ද? මේක හම්බ කරන සල්ලි ඔක්කොගෙම ණය ගෙවලා කන්න බොන්නවත් සල්ලි නැතුව ඇගේ ලේ පුදක් නැති වෙනකොට ලේ බැංකුවෙන් ලේ දෙන්න වෙනවා කියලා දන්නවා මහ බැංකුව මේගොල්ලන්. ඒ නිසා මහ බැංකුව මේකට දානවා පොඩි ට්‍රික් එකක්.
පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා මහ බැංකුව. මහ බැංකුව මේගොල්ලන්ගේ අතේ ඕනවට වඩා සල්ලි තියන්න දෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ අතේ ඕනවට වඩා සල්ලි තියාගන්න දෙන්නේ නැහැ මහ බැංකුව. මහ බැංකුව අන්නේ නිත්‍ය තැන්පතු අනුපාතිකය භාවිත කරන නැත්නම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය පාවිච්චි කරනවා. ඒ අනුපාතිකය පාවිච්චි කළා මොකක්ද කියන්නේ? මේගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ගේ අතේ ඔයගොල්ලන්ගේ අතේ දෛනිකව එකතු වෙන මුදල් වලින් යම් ප්‍රතිශතයක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි කියලා. ඔයගොල්ලන්ගේ අතේ දෛනිකව එකතු වෙන මුදල් වලින් යම් ප්‍රතිශතයක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි. එතකොට මොකද වෙන්නේ? අතේ සල්ලි අඩු වෙනවා ටිකක්. නේ? අපිට මෙහෙම අතේ 1000ක් තියෙනවා. මහ බැංකුව කියනවා ඔයගොල්ලෝ 600ක් තැන්පත් කරන්න අපි ළඟ. දැන් අතේ 400යි තියෙන්නේ. ඔය 400 තමයි ණයට දෙන්නේ. අතේ 10ම තිබ්බනම් මොකද වෙන්නේ? අතේ 10ම තිබ්බනම් 10ම ණයට දෙන්න. දැන් 400යි ණයට දෙන්නේ. මේකලෝ ඇවිල්ලා ණය ඉල්ලනවා. ගොඩක් කට්ටිය ණය ඉල්ලනවා. ගොඩක් කට්ටිය ණය ඉල්ලද්දි බැංකුවට තිකේ කරනවා කාටද දෙන්නේ? ඇයි හැමෝටම දෙන්න අපි ළඟ සල්ලි නැහැ දැන්. අපි මහ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ඒසා අපිට හැමෝටම දෙන්න විදියක් නැහැ. අපි මේ කට්ටිය අතරින් කෙනෙක් කට්ටිය තෝරගෙන තමයි දෙන්න වෙන්නේ. ඒතකොට ණයකාරයෝ වෙන්නේ සීමිත ප්‍රමාණයක්. අත්‍යවශ්‍ය ණය අත්‍යවශ්‍ය පිරිස විතරයි සීමිත ප්‍රමාණයක් ණයකාරයෝ වෙන්නේ. ඔබ දකිනවා මේ දවස්වල ටීවී එකේ ඇඩ් යනවා ගොඩක් නේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය නේ. ආය තව එක නම් වලින් කියනවානේ කුඩා ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමය නේ. බැංකු පොලි අනුපාතිකය අඩු කරපු ණය යෝජනා ක්‍රම. ඔබ අහලා තියෙනවනේ මේ දවස්වල ටීවී එක බලන් හිටියොත් ඔබට පේනවා ගොඩක්. ඇයි අර කොරෝනා වසංගතයේ මුල් කාල සීමාවේ තිබ්බා වගේම ඒ තිබ්බයින් පස්සේ රට වහලා නැවත රට ඇරලා දැන් නැවතත් වහන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඉස්සරහට වහන්න වෙන තත්ත්වයක් නැවතත් උදා වෙලා තියෙන්නේ. හරි. ඒසා පාසල් ආරම්භ කරන කාලය පිළිබඳව ආයි කියන්න බෑ පුතේ. හරි. ගෙදරට වෙලා ඉස්කෝලේ පටන් ගත්තයින් පස්සේ මේක ගන්නවා කියලා හිතන දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි. හරි. ඒගොල්ලන්ට විභාගයේදී තේරෙයි මොකක්ද මේ වෙන දේ කියලා මතක තියාගන්න. ඔබේ විභාගයේ තියෙන්නේ 2022. හරි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ 2021 මැයි මාසයේ ජූනි මාසයේ වෙනකොට මේ කොරෝනා වසංගතය ලෝකෙන් තුරන් වෙලා යයි කියලා. එතකොට 2021 මැයි මාසයේ ජූනි මාසයේ වෙනකොට ලෝකෙන් තුරන් වෙලා යනවා නම් කොරෝනා වසංගතය 2022 මැයි මාසයේ ජූනි මාසයේ වෙනකොට මතක තියාගන්න අවුරුද්දක් ඉවරයි කොරෝනා වසංගතය අමතකයි. මැයි මාසයේ අමතක වුණොත් ඔබට ජූනි ජූලි අගෝස්තු එක්සෑම් එක. හරි? අගෝස්තු එක්සෑම් එක. ඒක ලෑස්ති වෙන කල් ගියා මම දකින විදියට ලංකාවේ උසස් පෙළ ලියන ළමයින්ගේ අවදානම්ම කණ්ඩායම තමයි 2022 උසස් පෙළ ලියන කණ්ඩායම. 2022 උසස් පෙළ ලියන කණ්ඩායමට කිසිදු ප්‍රශ්නයක් නැතුව උසස් පෙළ ලියන්න වෙන්නේ. එසක් කිසිදු ප්‍රශ්නයක් නැතුව උසස් පෙළ ලියනකොට ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න ගොඩක් එක්ක හැදෙන ප්‍රශ්න පත්‍රයක්. ඒකට මොන දෙන්න වෙයි. හරි? එසා දැන් මොලා ඇක්ටිවේට්. රයිට්. අපි මොකද මේ කතාව. හරි. එතකොට දැන් මේගොල්ලන්ගේ අපේ ඕන තරම් සල්ලි තිබ්බොත් දැන් මේ දවස්වල මම ටීවී එකේ දකින්නවා කියවනේ නේ. අර යෝජනා ක්‍රම මේ ණය යෝජනා ක්‍රම මේම අඩු පොලියට දෙනවා. එහෙම කියලා යනවනේ කතන්දර ගොඩක්. පුතේ මොකක්ද මේ කතාව? ඇයි? මහ බැංකුව මේ දවස්වල මොන අනුපාතිකයද අඩු කරලා තියෙන්නේ? නිත්‍ය තැන්පතු අනුපාතිකය අඩු කරලා තියෙන්නේ. මහ බැංකුව මේ දවස්වල වාණිජ බැංකුවල දෛනික ගනුදෙනු පදනම මත එකතු වෙන මුදල් වලින් මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන මුදල් ප්‍රමාණය යම් අඩු කිරීමක් කළා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් මේගොල්ලන්ගේ අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනවා. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේගොල්ලෝ අතේ වැඩිපුර තියෙන සල්ලි ටික ණයට දෙන්න ණය ගන්න කවුරුත් එන්නේ නැති නිසා බය නිසා ඒගොල්ලන්ට ටීවී එකේ ඇත් දාලා කියනවා එන්න ණය ගන්න. අපි දෙනවා ණය. ඔයාලා එන්න. ආවා, ගත්තා, ගියා. ඒ තරම් ලේසි නෑ. ඒ තරම් ලේසි නෑ. හරි සම්පලයි කියලා කියනවනේ. ඇයි? මේගොල්ලන්ගේ අතේ සල්ලි තියන් ගියා මොකද වෙන්නේ? අතේ සල්ලි තියන් ගියාම ආදායමක් නෑ. ඒක ජනතාව අතරට දීලා ජනතාවගෙන් පොලියක් ගත්තම රටේ ව්‍යාපාරික ප්‍රජාවට දීලා ව්‍යාපාරික ප්‍රජාවෙන් පොලියක් ගත්තොත් තමයි ආදායමක් තියෙන්නේ. ඉතින් නිකන් සල්ලි ටික අතේ තියන් ඉන්න එක තේරුමක් තියනවද? නෑ. උගා මිනිස්සු ඉතින් ඉන්නවා සාමාන්‍ය මේක මේ පාඩමේ මාතෘකාව. මේ කොටස පුළුවන් ඔබේ අම්මා තාත්තට අහන්න දෙන්න. හරි. දැන් මේක YouTube එකට අදම අවශ්‍ය කොට අප්ලෝඩ් කරනවා. ඒක අම්මා තාත්තට අහන්න දෙන්න. ඊ එකක් තියෙනවා YouTube එකේ. BS විපතනාගේ YouTube channel එකේ රාජ්‍ය ආදායම හා වියදම් පිළිබඳ වීඩියෝ එක දාලා තියෙනවා. හරි. මේක අහන්න දෙන්න. මොකද හේතුව මේක ඔබේ අම්මා තාත්තලාට හරි වැදගත් වෙනවා. දැන් අපේ රටේ ගොඩක් මිනිස්සු හරි කැමති නේද? බැංකු පොතේ එකේ ඉලක්කයක් පිටිපස්සෙන් බිඳු ගොඩාක් තියෙනවද? එකේ ඉලක්කයක් පිටිපස්සෙන් බිඳු ගොඩාක් තියෙනවද දකින්න හරි ආසයි. ඔබට තේරෙනවද? අපි සාමාන්‍ය ජනතාව හැටියට එහෙම ආසුණාට සල්ලි ගොඩක් තියෙන බැංකුත් ඒක ආස නැහැ කියලා. සල්ලි ගොඩක් තියෙන බැංකු මොකද කරන්නේ? ඒවා නැවත මේගොල්ලන්ට දීලා මොනවා කරනවද? ණය බවට පත් කළා. ණය වලින් පොලියක් අරගෙන තමන්ගේ ළඟ තියෙන සල්ලි දෙගුණයක් තුන්ගුණයක් කරන නිසා වාණිජ බැංකුවලට අපි කියනවා මුදල් මැවීමේ හැකියාවක් තියෙනවා කියලා.
මුදල් මැවීමේ හැකියාවක්. ඒගොල්ලෝ මුදල් මවනවා. ඒගොල්ලන්ගේ තියෙන ලක්ෂය ඒගොල්ලෝ ලක්ෂ 10ක් බවට පත් කරනවා. අපේ අම්මලා තාත්තලා මොකද කරන්නේ? බැංකු පොතේ එක පිටිපස්සෙන් බිඳු ගොඩාක් දාගෙන සල්ලි ටික බැංකු පොතේ දාලා ඉන්නව බලාගෙන. නේ අඩුමතර පිටමක් ගත්තා කියන්නේ. තව අවුරුදු 10ක් ලක්ෂ 10ක් බැංකු පොතේ තිබ්බොත් ඕකට හම්බෙන්නේ බොහොම පොඩි පොලියක්. ලක්ෂ 10 අවුරුදු 5කට පස්සේ බැංකු පොතේ තිබ්බොත් එන්න ඕන රුපියල් 1,10,10,000ක් වෙයි. හැබැයි ඔබේ අම්මා තාත්තා ඔය ලක්ෂ 10 ලක්ෂ 5ක් වේදම් කළා ඉඩමක් කරන් දැම්මොත් තව අවුරුදු 5කට පස්සේ ඔය ඉඩමේ වටිනාකම අද ගත්තේ පර්ච් එක රුපියල් 40000කට දාන්න තව අවුරුදු 5කට පස්සේ ඔගේ පර්ච් එකක් රුපියල් ලක්ෂයක් වෙන්න පුළුවන්. එතකොට රුපියල් 40000කින් උපයන දින ගාන කීයද? ලාභය කීයද? රුපියල් 60000. තේරුණාද කතාව? මම හැමදාම කියනවා වගේ බිස්නස් ස්ටඩීස් කියන්නේ සබ්ජෙක්ට් එකක් විතරක් නෙවෙයි නේද? අපේ ජීවිතේ ගොඩාක් දේවල් මේ විෂය ඇතුලේ ගොඩනගා ගන්න පුළුවන් නේද? හරි. ඒ නිසා මේක සබ්ජෙක්ට් එකක් විතරක් නෙවෙයි. රයිට්. අපි ඊළඟ කාරණේට යමු. තුන්වෙනි කාරණේ. එයා පැත්ත විතරේ. තුන්වෙනි කාරණේ කියනවා මම ඔයාලට තුන්වෙනි කාරණේ වශයෙන් ලියා ගන්න කිව්වා. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. ඔය නෝට් එක චුට්ටක් කියවමු. මේක මරු නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. බැංකු පද්ධතියේ දෛනික පදනම මත අරමුදල් ලබා දීමේ අනුපාතිකයයි. බැංකු පද්ධතියට දෛනික පදනම මත අරමුදල් ලබා දීමේ අනුපාතිකයයි. එනම් වාණිජ බැංකු හා අලෙවිකරුවන් රජයේ සුරකුම්පත් ඇපයට තබා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේදී අය කරනු ලබන පොලි අනුපාතිකයයි. Can you understand? Yes or no? මේකට ඉතින් yes කියලා කිව්වොත් පට්ටබල් බොරුවක්. හරිද? නෝට් එක කියවුවොත් මේ නෝට් එක තේරුණා නම් ඒක පට්ටබල් බොරුවක් අහගන්න නැවත පාරක් බොහොම අවධානයෙන් මේ නෝට් එක කියව ගන්න නැවත පාරක් බොහොම අවධානයෙන් මේ නෝට් එක කියව ගන්න. මෙන්න මෙහෙම කියනවා නෝට් එකේ. බැංකු පද්ධතියට දෛනික පදනම මත අරමුදල් ලබා දීමේ අනුපාතිකයයි. එනම් වාණිජ බැංකුව හා අලෙවිකරුවන් රජයේ සුරකුම්පත් ඇපයට තබා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේදී අය කරනු ලබන පොලි අනුපාතිකයයි. මම ඔය කතාව සම්පූර්ණයෙන් ප්‍රැක්ටිකල් කරනවා. ණය පහසුකම් අනුපාතිකය. මොකද අහන්න. මේක ආයෙත් හිටා. ඔය පැහැදිලිද ඒක? මේ කරුණාකරලා මයික් එක ඔෆ් කරගන්න. හරි. බොහොම පැහැදිලිව පේනවා. මට බේවන්න මයික් එක ඔෆ් කරලා නැති කෙනාගේ නම උනත් කියන්න පුළුවන්. මම මේ පැත්තෙන් ඔෆ් කරන්නම්. එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා. හරි. රයිට්. එතකොට මේ කතාව මොකක්ද කියන්නේ බොහොම පැහැදිලිව අහගන්න. මේ ඔබට ඔය පහුගිය කාලේ වුණ නේද මේ වචනයක්. බැඳුම් කරගනු දෙන්න. බැඳුම් කර වංචාව. ඔබ කියලා වුණ නේද? අන්න ඒක මෙතන සම්බන්ධයි. හරිද? බැඳුම් කර වංචාව මෙතන සම්බන්ධ නැහැ. බැඳුම් කර සම්බන්ධයි. පුතේ මහා බැංකුව නැවතත් මං යනවා CB එකට. සෙන්ට්‍රල් බැංක් එක. සෙන්ට්‍රල් බැංක් එක රජයට අවශ්‍ය සෙන්ට්‍රල් බැංක් එක නැත්නම් මහ බැංකුව රජයට අවශ්‍ය කෙටි කාලීන හා දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මහ බැංකුව රජයට අවශ්‍ය කෙටි කාලීන හා දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නිකුත් කරනවා සුරකුම්පත් වර්ග දෙකක්. එකක් පුතේ භාණ්ඩාගාර බිල්පත් අනිත් එක භාණ්ඩාගාර බැඳුම් කර. තව ඒවා කියනවා මම මේ දෙක සරලව ගන්නම් ඔබට මේ කොටස පැහැදිලි කරන්න සරලව මම මේ දෙක ගන්නම්. හරිද? එකක් භාණ්ඩාගාර බිල්පත් අනික භාණ්ඩාගාර බැඳුම් කර. මොනවද මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර කියලා කියන්නේ? අලංගු පුතේ භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ රජයට අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නිකුත් කරන ඒවා. ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයකදී නැවත ගෙවලා නිදහස් වෙන්න පුළුවන් මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා තමයි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ රජයට අවශ්‍ය කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා. රජයට අවශ්‍ය ඉටු කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රජය මොකද කරන්නේ? භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනවා. දැන් මෙන්න මේ නෝට් එක ඇතුලේ කියනවනේ මෙහෙම කතාවක්. මේ නෝට් එක ඇතුලේ කියනවා බැංකු පද්ධතියට දෛනික පදනම මත අරමුදල් ලබා දීමේ අනුපාතිකයයි. ඒක පැත්තකින් තියන්න. ඒක බ්‍රේක් කියමු. එනම් වාණිජ බැංකුව හා අලෙවිකරුවන් රජයේ සුරකුම්පත් ඇපයට තබා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේදී අය කරනු ලබන පොලි අනුපාතිකයයි. පුතේ
මෙන්න මේ දෙකට පොදුවේ කියන නම තමයි උතර තියෙන්නේ මොකක්ද? අර රජයේ සුරකුම්පත් කිය. හරිද? රජයේ සුරකුම්පත්. මහ බැංකුව කරන්නේ මෙන්න මේකයි පුතේ. මහ බැංකුව වාණිජ බැංකු හා අනිකුත් මූල්‍ය ආයතනවලට මේ රජයේ සුරකුම්පත් විකුණනවා. මේගොල්ලෝ ගන්නවා. හරි? මහ බැංකුව මේගොල්ලන්ට විකුණනවා. මේගොල්ලන්ට විකුණුවාම මහ බැංකුවට සල්ලි එනවා. මේගොල්ලන්ට මේවා රජයේ සුරකුම්පත් විකුණුවෙන් පස්සේ නා රජයේ සුරකුම්පත් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. භාණ්ඩාගාර පිළිපත් සහ භාණ්ඩාගාර බැඳුම් කර මේ දෙකටම කියන පොදු නම තමයි රජයේ සුරකුම්පත්. ඒ රජයේ සුරකුම්පත් ටික මොකද කරන්නේ? මහ බැංකුව විකුණනවා මේ ප්‍රාථමික ගැනුම් කරුවාට. එහෙම නැත්නම් වාණිජ බැංකුව සහ අනිකුත් මූල්‍ය ආයතන වලට විකුණනවා. හරිද? විකුණනවා. විකුණුවම මහ බැංකුවට සල්ලි එනවා. මේගොල්ලන්ට වික්කම මහ බැංකුවට සල්ලි එනවා. පැහැදිලිනේ? මේගොල්ලන්ට විකුණුවෙන් පස්සේ මහ බැංකුවට සල්ලි එනවා. හරිද? පැහැදිලි ඈ? මේගොල්ලන්ට විකුණුවා මහ බැංකුවට සල්ලි එනවා. හරි? ඊට පස්සේ පුතේ ඊට පස්සේ දැන් ඔයාලට කල්පනා වෙන්න බැහැ. ඒගොල්ලන්ට විකුණුවා. ඒගොල්ලෝ ඉල්ලන්නේ මොකද? මොකද ඒගොල්ලෝ මොනවද මේ? වෙනිකල් කොල කෑලි. මේගොල්ලෝ කෑලි මොකටද කරගන්නේ? පුතේ ඒවට පොලියක් හම් වෙනවනේ. මේගොල්ලෝ ගත්තා. අපිට මේවයි කල්පිරන දවස් කියනවනේ. උදාහරණයක් අපි හිතමු යම් භාණ්ඩාගාර බැලුම් කරයක් තියෙනවා වසර 30කදී කල්පිරනවා. ඒ වසර 30 කල්පිරනකොට නැවත ඒව මහ බැංකුව ගන්නවා. මහ බැංකුව අරගෙන මේගොල්ලන්ට ඒකට අවශ්‍ය පොලියයි සල්ලි ගෙවනවා. එහෙනම් එතකොට මේගොල්ලන්ට පොලි ලැබෙනවා. මේගොල්ලන්ට පොලි හම්බෙනවා. හරිද? දැන් පුතේ ඔන්න මේගොල්ලන්ගේ අතේ තියෙනවා මොනවද? අර රජේ භාණ්ඩාගාර පිළිපත් සහ භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා. හරි ලස්සනම ටික දැන් තියෙන්නේ. භාණ්ඩාගාර පිළිපත් සහ බැඳුම් කර ටික දැන් මේගොල්ලන්ගේ අතේ තියෙනවා. ඉතින් මේගොල්ලෝ මහ බැංකුවෙන් භාණ්ඩාගාර පිළිපත් සහ බැඳුම් කර අරගෙන ළඟ තියා ගන්නවා. මේගොල්ලන්ට සල්ලි ප්‍රශ්නයක් ඇති වෙනවා. දෛනික පද්ධතිය පවත්වාගෙන යනකොට මේගොල්ලන්ට සල්ලි ප්‍රශ්නයක් ඇති වෙනවා. මේගොල්ලෝ යනවා ඒවලගේ අවසාන ණය දෙන්න කවුද? මහ බැංකුවනේ. අන්න එනවා මේගොල්ලෝ අවසාන ණය දෙන්න හම්බෙන්නේ. අවසාන ණය දෙන්න. හරි. අවසාන ණය දෙන්නට කියලා කියනවා. අපිට සල්ලි ප්‍රශ්නයක්. දෛනික පද්ධතිය පවත්වාගෙන යන්න විදියක් නැහැ. නේ? දෛනික පද්ධතියේ පවත්වාගෙන යන්න අපිට දෙන්නකෝ ණය. දවසින් දෙකෙන් දෙන්න. කියලා ණයක් දෙන්න. මහ බැංකුව කියනවා දෙන්න. ප්‍රශ්න නැහැ. අපි ඕගොල්ලන් ණය දෙන්න කැපුවා. දෙන්න. මේ නිකම් බෑ. නිකන් නම් බෑ. ඇයි? ඔයගොල්ලන්ගේ තියෙන මොනවා හරි අපිට තියන්න ඕ ඇපේට. මොනවද උන? ඔයගොල්ලන්ගේ තියෙනවනේ අපෙන් ගත්ත භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවනේ. ඒවා කියන්නකෝ අපි ළඟ. මේගොල්ලෝ මොකද කරන්නේ? රජයෙන් මිලදී ගත්ත, මහ බැංකුවෙන් මිලදී ගත්ත භාණ්ඩාගාර බිල්පත් ටික සහ බැඳුම් කර ටික මෙයාට ඇපේට තියලා ණය ගන්නවා. කාගෙන්ද ඒව ගත්තේ? මෙයාගෙන්මයි ගත්තේ. මෙයාගෙන් ගත්ත මෙයාමයි වික්කේ. මෙයා විකුණපු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර ටික නැවත මෙයා ඇපේට තියාගෙන මොකද කරන්නේ? මේගොල්ලන්ට ණය දෙනවා. හරි? නිකන්ද දෙන්නේ? නෑ නිකන් දෙන්නේ. ඒකට මේගොල්ලන්ගෙන් මෙයා මොකද කරන්නේ? පොලියක් අය කරනවා. දැන් කොහොමද වැඩි? හරි? ඒකට අරගොල්ලන්ගෙන් වාණිජ බැංකුව වලින් සහ අවසන් ගැනුම් කරුවා ඉන්නවනේ මේගොල්ලෝ මූල්‍ය ආයතන. ඒගොල්ලන්ගෙන් මෙයා පොලියක් අය කරනවා. දැන් කොහොමද පුතේ කතන්දරේ? දැන් කතන්දරේ කොහොමද? මහ බැංකුවම තමයි වික්කේ. ඒ මහ බැංකුවේ විකුණුපු ටික තමයි මේගොල්ලෝ ගත්තේ. මේගොල්ලන්ගේ දෛනික පද්ධතිය පවත්වාගෙන යන පොඩි සල්ලි ප්‍රශ්න ආවා. සල්ලි ප්‍රශ්න එනකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මහ බැංකුවෙන් සල්ලි ඉල්ලනවා. මහ බැංකුව මොකද කරන්නේ? හරි දෙන්නම්. ඔයගොල්ලෝ අපෙන් ගත්තේ අපිට දෙන්න. අපේට තියන්න උපසර තියන්න. උපසර තියලා ඉවරලා අපි ණය දෙන්න. ඒකට මේගොල්ලෝ පොලියක් අය කරනවා. ඔන්න ඔක තමයි කතන්දරේ. එහෙනම් අපි ඒක හඳුන්වන නම තමයි මොකද්ද? අපි ඒක හඳුන්වන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලා. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. නිත්‍ය වශයෙන් ණය ලබා දීමේදී ණය පහසුකම් සැපීම සදාය කරන අනුපාතිකය. රයිට්. දැන් ලියන්න දෙවෙනි එක අංක 2. අංක 2. සංචිත අවශ්‍යතාව වෙනස් කිරීම.
අංක 2 සංචිත අවශ්‍යතාව වෙනස් කිරීම. ඔය ටික පල්ලෙහාට ලියාගෙන යන් ඊට පස්සේ අපි ඊට ටික කතා කරමු. හරි. සංචිත අවශ්‍යතාව වෙනස් කිරීම. දෙවෙනි එක. 3 විවෘත වෙළඳපළ කටයුතු. විවෘත වෙළඳපළ කටයුතු. open market operation. විවෘත වෙළඳපළ කටයුතු. පුතේ අන්න ඒක ළඟ වරණක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම විවට වෙළඳපළ කටයුතු. මේ වචනේ බලන්න. විවට වෙළඳපළ කටයුතු. විවට වෙළඳපළ කටයුතු. විවට වෙළඳපළ කටයුතු. right ඊළඟ වට්ටම් අනුපාත වෙනස් කිරීම. හතරවෙනි එක වට්ටම් අනුපාත වෙනස් කිරීම. වට්ටම් අනුපාත වෙනස් කිරීම. හතරවෙනි එක වට්ටම් අනුපාත වෙනස් කිරීම. පස්වෙනි එක යහ පෙළඹවීම. යහ පෙළඹවීම. right දැන් අපි ඔය එකින් එකට සාකච්ඡා කරගෙන යමු. මම එකින් එකට බොහොම සරල සාකච්ඡාවක් ගෙනියන්නම් මේ හැම එකක් පිළිබඳව. මොකද හැම එකක් පිළිබඳව අපි එකින් එකට බොහොම සරල සාකච්ඡාවක් කරගෙන යමු. සරලව මේවා තේරුම් ගන්න. හරි? හරි. දෙවෙනියට කිව්ව කාරණේ අංක 2. අංක 2ට මම කිව්වා සංචිත අවශ්‍යතාව වෙනස් කිරීම කියලා. පුතේ පොඩ්ඩක් නෝට් එක බලන්න. ඒ කියනවා මෙහෙම. වාණිජ්‍ය බැංකුව විසින් තම රුපියල් තැන්පතු වගකීම් වලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් තැන්පතුවක් ලෙස පවත්වා ගත යුතු ප්‍රමාණය දැක්වෙන අනුපාතිකයයි. ඔබට මම කලින් කිව්වා හැම වාණිජ්‍ය බැංකුවක්ම අනිවාර්යයෙන්ම මහ බැංකුවේ යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කරන්න ඕනේ කියලා. ඒතර මහ බැංකුව ඇතුලේ, ඒ කියන්නේ අපිට බැංක් account තියෙනවා මොන වගේද? අපිට බැංක් account තියෙනවා බැංකුව වල. හරිද? බැංකුව වලට බැංක් account තියෙනවා කොහෙද? බැංකුව වලට බැංක් account තියෙනවා. කොහෙද තියෙන බැංකුව වල බැංක් account? බැංකුව වලට බැංක් account තියෙනවා මහ බැංකුවේ. නේ? බැංකුව වල බැංක් account තියෙනවා මහ බැංකුවේ. ඒතර බැංකුවට බැංක් account එක මහ බැංකුවේ තියෙනවා. එතකොට මෙන්න මේ කතන්දරය තමයි මේ කියන්නේ. හැම බැංකුවක්ම මහ බැංකුවේ රුපියල් වලින් පවත්වාගෙන යන්න ඕන ගිණුම. ඒක අපි කියනවා සංචිත අවශ්‍යතාවය වෙනස් කිරීම. මේ සංචිත අවශ්‍යතාවය මහ බැංකුව වෙනස් කරනවා. සාමාන්‍ය සංචිත වශයෙන් මහ බැංකුවේ පවත්වාගෙන යන්න ඕන ප්‍රමාණය අඩු වැඩි කරනවා. හරි? දැන් ඒ අඩු වැඩි කිරීම බලපාන ආකාරය හොයගන්නකො. මම අර කලින් කිව්වා වගේම. පුතේ මේ දැන් උදාහරණයක් ඔබ හිතන්න මෙහෙම. මම අර කලින් කිව්වා වගේ බැංකුවක ආදායම 10යි. දවසක 10යි කියලා හිතන්න. ඒ සෑහෙන ගණන් හරියද? අපි උදාහරණයක් ගමු 10යි. මේ 10න් මහ බැංකුව කියනවා ඔයා අපේ බැංකුවේ තියාගන්න ඕන සංචිත අනුපාතය ඔයාගේ දවසේ ආදායමෙන් 20%ක්. එහෙනම් 1000ක් නම් 10න් 20%ක් කියලා කියන්නේ මොකද්ද? 200ක් දාන්න ඕනේ. 200ක් දාන්න. එතකොට වාණිජ්‍ය බැංකුව අතේ ඉතුරුනවා 800ක්. ඒ 800 වාණිජ්‍ය බැංකුවකට පුළුවන් ණය දෙන්න ඕන නම් ණය දෙන්න. හරිද? මේ වගේ යම් කාරණා සඳහා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ණය දී මේ වගේ දේවල් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද මම කියන කාරණේ? සංචිත අවශ්‍යතාවය වෙනස් කරනවා කියලා කියන්නේ වාණිජ්‍ය බැංකුව විසින් මහ බැංකුවේ පවත්වාගෙන යන්න ඕන දෛනිකව පවත්වාගෙන යන්න ඕන නැත්නම් පවත්වාගෙන යන රුපියල් account එකේ තියෙන අනුපාතය ඉහළ පහළ දානවා කියන්නේ. බැංකුවක ආදායම 1000 නම් ඒ 1000න් 20ක් නම් තැන්පත් කරන්න ඕන මහ බැංකුවේ රුපියල් ගිණුමේ. ඒ කියන්නේ රුපියල් 200ක් තැන්පත් කරන්න ඕන 1000න්. දැන් අපි 800ක් තියෙනවා. ඒ 800 තමයි ණය දෙන්න වෙන්නේ. ඔය අනුපාතය ඉහළ දැම්මොත් අපි තුමු 60ක් කරොත් දැන් අතේ ඉතුරු වෙන්නේ කීයද? 400ක්. එතන මේක අඩු කරොත් තැන්පත් කරන ප්‍රමාණය අඩු කරොත් අපි කියමු ආයෙ නැවත 130ක් කරනවා කියලා. දැන් අතේ ඉතුරු වෙන්නේ කීයද? 700යි. අන්න සංචිත අවශ්‍යතාවය වෙනස් කරනවා කියලා කියන්නේ ඔක මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන රුපියල් ප්‍රමාණය. නැත්නම් රුපියල් වලින් මහ බැංකුවේ පවත්වාගෙන යන දිනුමේ තැන්පත් කළ යුතු අනුපාතය
වෙනස් කිරීම එහෙට මෙහෙට කරන එක. හරි. right. ඊළඟ open market policy. නැත්නම් view operation. view එකට වෙළඳපොළ කටයුතු නැත්නම් විවෘත වෙළඳපොළ කටයුතු. චුට්ටක් ඒක බලා ගන්න. වෙළඳපොළ ක්‍රමශීලතාවය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පිළිගත හැකි සුරකුම්පත් භාණ්ඩාගාර පිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර පිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර පිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මහ බැංකුවේ සුරකුම්පත් යනාදිය යොදා ගැනීම මගින් ක්‍රියාත්මක කරන ලබන වෙළඳපොළ පදනම් කරගත් මූල්‍යමය ක්‍රියාකාරකම් මේ. ඒ කියන්නේ වෙළඳපොළේ ක්‍රමශීලතාවය පාලනය කරගන්න නැත්නම් වෙළඳපොළේ තියෙන මුදල් ප්‍රමාණය පාලනය කරගන්න මහ බැංකුව මොකද කරන්නේ? ඔන්න වෙළඳපොළේ විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. වාණිජ බැංකුව අතර ලොකු මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් මහ බැංකුවට අත්දලා භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් නැත්නම් මහ බැංකුවේ වෙනත් සුරකුම්පත් නිකුත් කරනවා. එතන මොකද කරන්නේ? එතන මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඒවා ගන්නවනේ. නේ? ඒගොල්ලෝ ඒවා ගන්නවා. ඒගොල්ලෝ ඒවා ගත්තම ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලි මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලි ටික යනවා කොහෙටද? මහ බැංකුවට. ඒගොල්ලෝ අතේ තියෙන සල්ලි ටික මහ බැංකුවට යනවා. එතන වෙළඳපොළේ විශාල මුදල් ප්‍රමාණයක් දැන් කලින් තිබ්බනේ. දැන් කලින් තිබ්බ විශාල මුදල් ප්‍රමාණය කොහෙද දැන් තියෙන්නේ? මහ බැංකුවේ. මහ බැංකුව දන්නවා විශාල මුදල් ප්‍රමාණයක් වෙළඳපොළේ තිබ්බොත් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් ඔබට හිතෙනවා ඇතිනේ. ඉතින් ඔය ඔක්කොම කරනවා. ඉතින් සර් මේ ජනතාවගේ අතේ සල්ලි තියෙන එක හොඳයි නේ ගොඩක්. ගොඩක් ජනතාවගේ අතේ සල්ලි තියෙනවා නම් සෑහෙන සල්ලි ප්‍රමාණයක් තියෙනවා නම් හොඳයි නේ. පුතේ භාණ්ඩ හා සේවාවල මිල වැඩි වුණාම අපි ඒකට කියන්නේ උද්දමනය කියන්නේ. හරිද? උද්දමනයක් ඇති වුණාම මිනිස්සුන්ගේ අතේ සල්ලි අඩු වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඔබ හිතන්න. දැන් මම උසස් පෙළට පන්ති යනකොට පන්ති ගාස්තු රුපියල් 200යි. හරිද? ඔබ උසස් පෙළට පන්ති යනකොට පන්ති ගාස්තු 1500යි. හරි? ඔබ හිතන්න එපා. එතකොට මෙයා මේ රුපියල් 200කට ඉගෙන ගත්ත එකනේ අපිට 1500ට විකුණන්නේ කියලා. නෑ. අද ඔබ ගෙවන 1500 වටිනාකම එදා රුපියල් 200 තිබ්බා. අද ඔබ ගෙවන 1500 වටිනාකම එදා රුපියල් 200 තිබ්බා. හරිද? අද ඔබ ගෙවන 1500 තියෙන වටිනාකම එදා රුපියල් 200 තිබ්බා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ මේ? මොකද්ද වෙලා තියෙන්නේ? මුදල් වල අගය, මුදල් වල මිලදී ගැනීමේ හැකියාව එන්න මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. නේ? මුදල් වල මිලදී ගැනීමේ හැකියාවයි එන්න අඩු වෙලා තියෙන්නේ. ඈ? ඔබ එදාගේ පන්ති ගාස්තු ඔබ අද ගෙවන 1500 වටිනාකම එදා රුපියල් 200 තිබ්බනම් එන්න අඩු වෙලා තියෙනවා. අද රුපියල් 1000කින් දැන් මේ කාලෙදී මම පන්ති යනකොට රුපියල් 1000කින් කරන්න පුළුවන් වැඩ. හරි. මම පන්ති යනකොට මට මතකයි මම 11 වසර පන්තිය වගේ ඉන්නකොට තමයි අපේ ගේ හදන්න පටන් ගත්තේ. ඔව් අපිට පොඩි ගයක් තිබ්බේ. ගේ අම්මට්ටමකට හදන්න පටන් ගත්තේ 11 වසරේ ඉන්නකොට. ඒ කාලෙදී අර ගෙදරට දානවනේ කම්බි දැන්. මේ නූල් තුනේ කම්බියක් කියලා කම්බියක් තමයි මට මතකයි දැන් මේ දවස්වල. ඒ කම්බිය රුපියල් 110යි. එක කම්බියක් රුපියල් 110යි. හරිද? රුපියල් 110යි. එතකොට රුපියල් 1000කට කම්බි කීයක් එතකොට ගන්න පුළුවන්? එතකොට සිමෙන්ති කොට්ටයක් මට මතක විදියට සිමෙන්ති කොට්ටයක් මට මතක විදියට ඒ කාලේ රුපියල් 100 ගානක සීමාවෙ තමයි සිමෙන්ති කොට්ටයක් තිබ්බේ. අද සිමෙන්ති කොට්ටය රුපියල් 1000ක් පනවනවා. නේ? එතකොට රුපියල් 1000න් කරන්න පුළුවන් වැඩ සහ අද රුපියල් 1000න් කරන්න පුළුවන් වැඩ. දැන් බලන්න. එතකොට රුපියල් 1000ක් මට තිබ්බනම් මට මාස 5ක් පන්ති යන්න තිබ්බා. එක විෂයකට මාස 5ක් පන්ති ගාස්තු ගන්න තිබ්බා. ඔබට රුපියල් 1000ක් තිබ්බනම් එක මාසයක්වත් පන්ති යන්න බෑ. නේද? එක මාසයකවත් පන්ති ගාස්තු ගන්න බෑ ඔබට. අද රුපියල් 1000ක් තිබ්බා. පේනවාද ඒ කාලේ රුපියල් 1000න් විශාල මුදල් මිලදී ගැනීමක් කරන්න පුළුවන්. අද රුපියල් 1000න් විශාල මිලදී ගැනීමක් කරන්න බෑ කියලා. නිසා මුදල් වල අගය එන්න අඩු වෙනවා. හරි? එන්න අඩු වෙනවා. ඒ කාලේදී අපි රුපියල් කෝටිය කියන එක දැන් අද කෝටියක් කියන එක හරි. දැන් ඒ දවස්වල කප්පන් ඔය අරගෙන සිද්ධි දැන් අද අපේ රටේ දැන් මේ වෙනකොට කප්පන් සිද්ධි වෙනවා වගේ මේ කාලෙත් කප්පන් සිද්ධි. ඒ කාලේ කප්පන් සිද්ධි තිබේ රුපියල් ලක්ෂයට. රුපියල් ලක්ෂ දෙකට කප්පන් අරගත්තා. මිනිස්සු පැහැරගෙන ගියේ රුපියල් ලක්ෂයට ලක්ෂ දෙකට. අර ඔබට මතක ඇති සින්දුවක් තියෙනවා ඇන්ටන් ජෝන් කියලා ගායකයෙක්ගේ. නිවස මේ ලිපියක් ලැබුණා නිවසට පොලිසි නොයන්න ලක්ෂ දෙකක් පාසලේ තබන්න. ලක්ෂ දෙකක් පාසලේ තබන්න. නැත්නම් මෙන්නේ දරුවට මරුවා දකින්න. කොහොම පපුව වවන්නද අම්මට උන්න. කියලා ඒ සින්දුවක් තියෙනවා. අර සමන් කුමාර කියලා දරුවෙක් ඝාතනය කරපු සිදුවීමක් අපි කුඩා කාලේදී. ලක්ෂ දෙකක්. අද කෝටි 2යි කෝටි 3යි. ඇයි අද ලක්ෂ දෙකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? කොහොම අඩු වැට ප්‍රමාණයක් තියෙන ලක්ෂ දෙක අද මොටර් බයික් එකක්වත් ගන්න බෑ ලක්ෂ දෙක. නේ? එතකොට මේ වෙලා තියෙන එන්න මුදල් වල අගය අඩු වෙච්ච එක. මිනිස්සුගේ අතේ සල්ලි ගොඩාක් තිබ්බොත්
රටක් ඇතුලේ ලොකු ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා සල්ලි මිනිසුන්ගේ අතේ තියෙන්න ඕන. හැබැයි තියෙන්න ඕන ප්‍රමාණාත්මක. ප්‍රමාණයට තියෙන්න. හැමෝගෙම අතේ සල්ලි ගොඩක් තිබ්බොත් රට ඇතුලේ ලොකු ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. ඇයි? හැමෝම ඔයා හිතන්නේ හැමෝම යම් භාණ්ඩයකට කරන ඉල්ලුම වැඩි වුණා කියලා. අපිට මෙන්න මෙහෙම සරලව හිතමු. යම් භාණ්ඩයක් තියෙනවා වෙළඳපොලේ. ඒ භාණ්ඩයේ වටිනාකම රුපියල් ලක්ෂයයි. හරිද? යම් භාණ්ඩයක් තියෙනවා වෙළඳපොලේ. අපි ගමු. X කියලා භාණ්ඩයක් තියෙනවා. මේ X කියන භාණ්ඩයේ වටිනාකම වෙළඳපොලේ රුපියල් ලක්ෂයයි. හරි? X කියන භාණ්ඩයේ වටිනාකම රුපියල් ලක්ෂයයි වෙළඳපොලේ. දැන් ඔබේ මාසික වැටුප රුපියල් 30000යි. එහෙනම් ඔබට X කියන භාණ්ඩය ගන්න වෙන්නේ ඔබේ මාසික වැටුප නොකා නොබී ඉතුරු කරත් මාස 3ක් ඉතුරු කරත් ඔබට X කියන භාණ්ඩේ එකපාර මුදල් දීලා රුපියල් ලක්ෂයක් දීලා ගන්න බෑ. නේද? රුපියල් ලක්ෂයක් දීලා ගන්න බෑ. ඇයි? ඒත් එකතු වෙන්නේ 90000නේ. ඔබ මොකද කරන්නේ? ඔබේ මාසික වැටුපෙන් රුපියල් 10000 ගාණක් කැපෙන්න X කියන භාණ්ඩය මිලදී ගන්නවා ණයක් කරගෙන. දැන් අපිට වාහනයක් කියලා මේක ෆිනෑන්ස් එකක් කරගෙන ගන්නවා. මාස රුපියල් 10000 ගාණක් කැපෙන්න X කියන භාණ්ඩය මිලදී ගන්නවා. හරි. උදේ අපිට මෙහෙම ඔබ වගේම අනික් කට්ටියත් එහෙම තමයි කියලා හිතන්න පොදුවේ. අපිට ඔබේ මාසික ආදායම රුපියල් 4,00,000යි දැන්. රුපියල් 4,00,000යි. හරි. අර X කියන භාණ්ඩය රුපියල් ලක්ෂයක තියෙන තාමත් මාකට් එකේ. ඔබට රුපියල් 30,000ක් පඩි හම්බෙච්ච නිසා ඔබ මාස රුපියල් 10,000ක් කැපෙන්න X කියන භාණ්ඩය මිලදී ගත්තා. හරිද? ඔබ තව කෙනෙක් ඉන්නවා ඒ කෙනාට මාසෙට වැටුප රුපියල් 20000යි. ඔහුට රුපියල් 10000ක් කපන්න බෑ තමන්ගේ වැටුපෙන්. ඒ නිසා ඔහු X කියන භාණ්ඩය මිලදී ගන්නෑ. ඔහු ටික සල්ලි එකතු කරනවා X කියන භාණ්ඩය කවදා හෝ දවසක මිලදී ගන්නවා කියලා. හරි? කවදා හෝ දවසක X කියන භාණ්ඩය මිලදී ගන්නවා කියලා ඔහු හිත සල්ලි එකතු කරනවා. ඔබ දැන් මේ ඔක්කොම කට්ටියගේ ආදායම මාසෙට ලක්ෂ 3යි 4 බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? හැමෝම X කියන භාණ්ඩය මිලදී ගන්න උත්සාහ කරනවා. හැමෝම X කියන භාණ්ඩය මිලදී ගන්න උත්සාහ කරනවා. මොකද මාසෙට ලක්ෂ 4ක් 5ක් කමනකොට මාසෙට ලක්ෂයක් දීලා X කියන එක මාසික පඩියෙන් ලක්ෂයක් දීලා X කියන භාණ්ඩය මිලදී ගන්න එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හරි? ඔබ හැමදේම උත්සාහ කරනවා X කියන භාණ්ඩය මිලදී ගන්න. දැන් X කියන භාණ්ඩයේ නිෂ්පාදකයෙක් ඉන්නෝනේ හදන කෙනෙක්. හැබැයි හදන කෙනාට X කියන භාණ්ඩය හදන්න පුළුවන් සීමාවක් තියෙනවා. එයාට කලින් ලැබුණ ඉල්ලුම 1000ක් විතර අවුරුද්දකදී එයා 1000ක් හදලා මාකට් එකට දැම්ම. එයාලගේ සම්පත් තිබ්බ 1000ක් හදලා මාකට් එකට දාන්න. හැබැයි දැන් යනකොට මාසෙකදී ඉල්ලුම සතියකදී ඉල්ලුම 1000ක් බවට පත් වෙනකොට කොහොමද නිෂ්පාදකයා නිෂ්පාදනය කරගන්නේ? ප්‍රශ්නයක් මතුවෙනවා. නිෂ්පාදකයා නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණයක් සීමාවක් තියෙනවා. දැන් වෙළඳපොලේ X කියන භාණ්ඩයේ හිඟයක් ඇති වෙනවා. මට කියන්න දැන් නිකන් මොකද්ද වෙන්නේ කියලා. ආර්ථික විද්‍යාව පැත්තෙන් ඔබ හිතුවොත් ඔබට හිතනවා මෙහෙම. හරි. වෙළඳපොලේ X කියන භාණ්ඩයේ හිඟයි. හැබැයි X කියන භාණ්ඩය මිලදී ගන්න සූදානම් කට්ටිය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ සියල්ලම X කියන භාණ්ඩයට ඉල්ලුම් කරනවා. ඉල්ලුම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් X කියන භාණ්ඩයේ හිඟ නිසා මිල වැඩි වෙනවා. මොකද්ද දැන්? මොකද්ද? උද්දමනේ. උද්දමනේ. මිනිසුන්ගේ අතේ සල්ලි වැඩි වුණාම උද්දමනේ ඇති වෙනව නේද? එහෙනම් මේ වෙළඳපොළ තුල මුදල් ආවට ගියාට සංචරණය වෙන්න හොඳ නැහැ. වෙළඳපොලේ මුදල් අතිරික්තයක් ඇති වෙන්න හොඳ නැහැ. මේක මහ බැංකුව දන්නවා. රටේ මුදල් සැපයුම පාලනය කරන්න ඕන. රටක් ඇතුලේ මුදල් ඕනවට වඩා තියෙන්නත් හොඳ නැහැ. ඒ මහ බැංකුව කරන්නේ මොකක්ද? රටේ මිනිස්සු අතරට මුදල් යන එක සීමා කරන්න මහ බැංකුවටක් ගාලා අර වාණිජ බැංකුවල තියෙන සල්ලි ටිකටක් ගාලා ගන්නවා. අර සුරකුම්පත් බැඳුම් කර වගේ දේවල් නිකුත් කළා. රයිට්. මම යනවා හතරවෙනි කාරණේට. මම හතරවෙනි කාරණේ වශයෙන් කිව්වා වට්ටම් අනුපාත වෙනස් කිරීම කියලා. වට්ටම් අනුපාත වෙනස් කිරීම. ඒ කියන්නේ නෝට් එක තියෙනවා මෙන්න මෙහෙම. බැංකු ක්‍රමය මගින් සැපේන ණය ප්‍රමාණය නැත්නම් ණයවල ආපසු ගෙවීම් කාලය සහ ණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු සුරකුම්පත් ආදී අංශ සම්බන්ධ පාලනයයි. නෑ පුතේ පොඩි වරදක් තියෙනවා. පොඩි වරදක් තියෙනවා. වරද හදාගමු. පුතේ හතරවෙනි එක හදාගන්න හතරවෙනි එක වෙනස් කරගන්න හතරවෙනි එක හදාගන්න ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම කියලා. හතරවෙනි එක ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම.
හතරවෙනි එක හදාගන්න ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම, පස්වෙනි එක හදාගන්න ගුණාත්මක ණය සීමා පැනවීම කියලා. හතරවෙනි එක ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම, පස්වෙනි එක හදාගන්න ගුණාත්මක ණය සීමා පැනවීම කියලා. ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම ඊළඟ ගුණාත්මක ණය සීමා පැනවීම. හරි. දැන් ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම කියන එකේ තියෙන්නේ මෙන්න මෙහෙම. බැංකු ක්‍රමය මගින් සැපෙන ණය ප්‍රමාණය, ණයවල ආපසු ගෙවීමේ කාලය සහ ණය ලබා ගැනීමේදී ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු සුරකුම්පත් ආදී අංශ සම්බන්ධ පාලනයයි. දැන් අපට පේනවනේ. ණය සැපීමේ ප්‍රමාණය ප්‍රමාණාත්මකයි. ණය ආපසු ගෙවීම සඳහා ඉදිරිපත් කළ යුතු කාල සීමාව. ණය ගෙවන්න කොච්චර කාලයක් දෙනවද? ප්‍රමාණාත්මකයි නේද? ප්‍රමාණාත්මක මනින්න පුළුවන්. ඉදිරිපත් කළ යුතු සුරකුම්පත් ප්‍රමාණය. ඉදිරිපත් කළ යුතු සුරකුම්පත් ප්‍රමාණය. ඉදිරිපත් කරන්න ඕන අපි ණය ගෙව ගන්නකොට ඉදිරිපත් කරන ඩොකියුමන්ට් ප්‍රමාණය. අන්න ඒක වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. එහෙනම් ප්‍රමාණාත්මකව ණය පාලනය කරනවා කියලා ඔබට කියනවා. හරි. ඊළඟේ ගුණාත්මක ණය පාලනය කියන එක බලන්න. මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වාණිජ්‍ය බැංකු ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව ඔවුන් දැනුවත් කොට ඒ සඳහා යොමු කිරීමට මහා බැංකුව විසින් ගනු ලබන පෙරඹවීමෙන් අදහස් වේ. හරි. ඒ කියන්නේ මහා බැංකුව මොකද කරන්නේ? ඉදිරියේදී මූල්‍ය කටයුතු කරගෙන යන්න අර යහ පෙළඹවීමක් සිදු කරනවා. වාණිජ්‍ය බැංකුව වල යහ පෙළඹවීමක් සිදු කරනවා. ඇයි? ඉදිරියේදී කොහොමද මේ කටයුතු සිදු කරන්න ඕන? හරි. යහපත් ආකාරයට සිදු කළ යුතුයි කියන කාරණය පිළිබඳව පෙළඹවීමක් සිදු කරනවා. ඔකට අපි කියනවා යහ පෙළඹවීම කියන කාරණය. මූල්‍ය ප්‍රතිපත්තිය ව්‍යාපාර වලට බලපාන ආකාරය. මූල්‍ය ප්‍රතිපත්තිය කොහොමද අපේ රටේ ව්‍යාපාර වලට බලපාන? හරි. පළවෙනි එක. බැංකු පොලි අනුපාතය පහත හෙලීම තුලින් ව්‍යාපාරිකයන් අවම පොලි යටතේ ණය ලබා ගැනීමෙන් ව්‍යාපාර කටයුතු වර්ධනය වේ. ආගන්න. අර වාණිජ බැංකු වලට ණය ගෙවන්න තියෙන පොලි අනුපාත මහා බැංකුව අඩු කරනවා. මහා බැංකුව අඩු කරායින් පස්සේ මොකද වෙන්නේ? අරගොල්ලන්ට කැමති විදියට ණය ගන්න පුළුවන් නේ. ඒගොල්ලන්ට කැමති විදියට ණය අරගෙන ඉවරලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ මොකක්ද? තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් මහා බැංකුව විසින් පොලි අනුපාත පහත දැම්මයින් පස්සේ තමන්ට කැමති විදියට ණය අරගෙන තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගැනීමේ අවස්ථාව මේ වාණිජ බැංකුව වලට ලැබෙනවා. දෙවෙනි කාරණේ. වාණිජ බැංකුව වල ව්‍යාපාර ආයතන ලැබෙනවා. දෙවෙනි කාරණේ. වාණිජ බැංකුව විසින් මහා බැංකුවේ පවත්වා ගත යුතු සංචිත ප්‍රමාණය අඩු කළ විට වාණිජ බැංකුව වලින් ණය සැපීම සඳහා වෙන් කළ හැකි මුදල් ප්‍රමාණය වැඩි වන නිසා ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ණය ලබා ගැනීමට හැකියවීම තුලින් ආයෝජනය වැඩි වේ. ඒ තුලින් නිෂ්පාදනය වැඩි වී භාණ්ඩ මිල අඩු වේ. මිල අඩු වීම නිසා ව්‍යාපාරවල පිරිමැටුම වැඩි වී ලාභය වැඩි වේ. කොටසින් කොටස පැහැදිලි කරන්න. කොටසින් කොටස. වාණිජ බැංකුව විසින් මහ බැංකුවේ පවත්වා ගත යුතු සංචිත ප්‍රමාණය අඩු කළ විට අර බව කිව්වේ හැමදාම දැන්පත් කරන්න ඕන සල්ලි ප්‍රමාණය. ඒක අපි තුමු 1000යි කියලා බැංකුවේ ආදායම 10න් 120ක් දැන්පත් කරන්න ඕන. වාණිජ බැංකුව වලින් 10න් 120ක් දැන්පත් කරන්න ඕන. එනම් රුපියල් 200ක් දැන්පත් කරන්න ඕන. මහ බැංකුව මොකද කරන්නේ? 200ක් තැන්පත් කරන්න එපා. ඔයගොල්ලෝ 10%ක් තැන්පත් කරා නම් ඇති කියනවා. නැත්නම් 105ක් තැන්පත් කරා නම් ඇති කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් තැන්පත් කරන ඕන 50යි. 950ක් අතේ ඉතුරුයි. 950ක් අතේ ඉතුරුයි. පැහැදිලි දෙරුම් ගන්න. 950ක් දැන් අතේ ඉතුරුයි. දැන් මොකද වෙන්නේ? 950ක් අතේ ඉතුරුයි පුතේ. මහ බැංකුවේ තැන්පත් අනුපාතය පහක් දාපු නිසා ඒව වාණිජ බැංකුව මොකද කරන්නේ? ව්‍යාපාර වලට ණය වශයෙන් දෙනවා. ව්‍යාපාර වලට ණය වශයෙන් දෙනවා. දැන් ඉතුරු ටික නෝට් එකේ ඉතුරු ටික. දැන් ප්‍රමාණය අඩු කළ විට වාණිජ බැංකුව වලට ණය සැපීම සඳහා වෙන් කළ හැකි මුදල් ප්‍රමාණය වැඩි වන නිසා වාණිජ බැංකුව වලට මුදල් සැපීම සඳහා වෙන් මොකද්ද මේ ප්‍රමාණය වැඩි වන නිසා ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ණය ලබා ගැනීමට හැකියවීම තුලින් දැන් වාණිජ බැංකුවත් ඒ සල්ලි ගොඩක් තියෙන නිසා මම අර කලින් කිව්වනේ කාටද ණය දෙන්නේ කවුද ණය දිය යුතු ප්‍රධාන පුද්ගලයා කියලා තීරණය කරන්න ඕනේ කියලා. දැන් ඒව තීරණය කරන්න ඕනේ නැහැ. හරි. ඒව තීරණය කරන්න ඕනේ නැහැ. දෙනවා ඒගොල්ලන්ට සල්ලි. ඒ ඕන කෙනෙක් පිළින හැම කෙනාටම දෙනවා. ඒතකොට පහසුවෙන් ඒගොල්ලන්ට ආයෝජකයන්ට මුදල් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ණය ලබා ගැනීමට හැකියවීම තුලින් ආයෝජනය වැඩි වේ. ව්යාපාරිකයන් ගතේ මුදල් වැඩිපුර දෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ? වැඩි වශයෙන් ව්‍යාපාරයට ආයෝජනය කරනවා. වැඩි වශයෙන් ව්‍යාපාර වලට ආයෝජනය කිරීමේ ක්‍රියාවලිය කරනවා. හරිද? අතේ සල්ලි වැඩි නිසා වැඩි වශයෙන් ආයෝජනය කරනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ඒ තුලින් නිෂ්පාදනය වැඩි වෙනවා. ඒකෙන් රට ඇතුලේ
ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. හරි? ඒක නිසා රට ඇතුලේ නිෂ්පාදනය වැඩි වෙනවා. ඇයි? ව්‍යාපාරිකයන්ට වැඩි වශයෙන් අතේ සල්ලි දෙනවා. ඒගොල්ලෝ වැඩි වශයෙන් ආයෝජනය කරනවා. ආයෝජනය කරාම රට ඇතුලේ ප්‍රොඩක්ෂන් එක නිකම්ම වැඩි වෙනවා. භාණ්ඩවල මිල අඩුවේ. ප්‍රොඩක්ෂන් එක වැඩි වුණාම වෙළඳපොලේ ඕනතරම් මාකට් එකේ බඩු තියෙනවා. ඇයි? ඕනතරම් හදනවා. හදන නිසා මාකට් එකේ බඩු තියෙනවා. හරි? මිල අඩු වීම නිසා ව්‍යාපාරවල පිළිබැටුම වැඩි වී ලාභය වැඩි වේ. භාණ්ඩවල මිල අඩුයි. අඩු නිසා ව්‍යාපාරවල විකුණුම් ප්‍රමාණය වැඩි වෙනවා. විකුණුම් ප්‍රමාණය වැඩි වීම නිසා මොකද වෙන්නේ? විකුණුම් ප්‍රමාණය වැඩි වීම නිසා ව්‍යාපාරවල පිළිබැටුම ඒ කියන්නේ ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. ඊළඟ කාරණේ කියනවා රජයේ සුරකුම්පත් අලෙවි කිරීමෙන් ව්‍යාපාරිකයන්ට ආයෝජන අවස්ථා ඇති වීම. දැන් මම කියවනේ රජයේ සුරකුම්පත් ටික මහ බැංකුව විකුණනවානේ අර මූල්‍ය ආයතන වලට බැංකුව වලට. බැංකුවේ තමන්ගේ ළඟ තියන් නිකන් ඉන්නේ නැහැ. ඒව කරන්නේ මොකද? බැංකුව කරන්නේ ඒ ටික විකුණනවා රටේ සාමාන්‍ය ජනතාවට. ඔයාලට අපිට ගන්න පුළුවන් සුරකුම්පත්. එහෙනම් මගේ අතේ සල්ලි තියෙනවා නම් මට ආයෝජනය කරන්න හොඳ මාර්ගයක්. මොකක්ද? භාණ්ඩාගාර බිල්පත්තුව බැඳුම් කරනවා. හැබැයි මට ඒව මහ බැංකුවෙන් ගන්න බෑ. මට ගන්න වෙන්නේ කාගෙන්ද? අන්න අර වාණිජ බැංකුවෙන්. හරි? රයිට්. මේ වර්තමානයේ සිදුවෙච්ච සිදුවීමත් එක්ක මේ කියන මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුලේ ලොකු කතාවක් ලොකු කාර්යභාරයක් මේ වෙනකොට සිදු වෙලා තියෙනවා වර්තමාන තත්ත්වයේ